සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි. අද දින බුදු ගුණයෙන් සිත් සැනසීවා සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරනවා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් නිරෝධ කාංචනා සහ නිවේන් බොහිංගමෝ යන පින්වත් පිරිස ඇතුළු පවුලේ සියලු දෙනා තමයි අද දින දායකත්වයේ දරන්නේ. පින්වත්නි, මේ ලෝකේ කලාතුරකින් පහළ වෙනවා මේ ලෝකයට ආශ්චර්ය මනුස්ස රත්නයක්. කලාතුරකින් ඒ උත්තමයා තමයි බුදුරජාණන් වහන්සේ. කලාතුරකින් පහළ වෙන්නේ. කලාතුරකින් ඒ ආශ්චර්යමත් මනුස්ස රත්නයේ මේ ලෝකේ පහළ වෙලා මේ ලෝකයේ තියෙන සැබෑ ස්වභාවය කුමක්ද කියලා අසිරිමත් නුවණකින් වටහා ගන්නවා. කාගෙන්වත් අහන්න නැතුව. කාගෙන්වත් අහන්න නැතුව අවබෝධ කරගෙන මේ ලෝකෙට මහා අනුකම්පාවෙන් ඒ අවබෝධ කරගත්ත ධර්මයේ දේශනා කරනවා. ආන්නේ විදිහට අවබෝධ කරගත්ත ධර්මයේ ලෝකේ යථා ස්වභාවය මේ ලෝකෙට දේශනා කරද්දී මේ ලෝකේ වසාගෙන තිබ්බ අවිද්‍යා ඝන අන්ධකාරයේ දුර වෙලා විද්‍යාව කියන ආලෝකයේ උදා වෙනවා. ලෝකේ මහා එළියක් පැතිරී යනවා. ලෝක සත්වයාගේ ඝන අන්ධකාරයේ දුර වෙලා සැබෑ ආලෝකයේ උදා වෙනවා සත්වයාගේ ජීවිත තුළ. මේ ආශ්චර්ය පරිවර්තනය මේ අසිරිමත් බුද්ධ කෘත්‍යය කරන්න එකම එක උත්තමේ කලාතුරකින් පහළ වෙන්නේ ඒ තමයි බුදුරජාණන් වහන්සේ. ආශ්චර්ය මනුස්ස රත්නයක්. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ uppajjamaano uppajjati අච්චරිය මනුස්සෝ. කලාතුරකින් මහන්නේ මේ ලෝකෙට එකම එක උත්තමෙක් උපදිනවා. ආශ්චර්යයි. ආශ්චර්ය මනුස්ස රත්නයක්. කතමෝ ඒක පුද්ගලෝ. කවුද එකම එක පුද්ගලයා? තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. ඒ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කලාතුරකින් පහළ වෙන ආශ්චර්ය උත්තමයා ඒ බුදුරජාණන් වහන්සේ. ඒ ආශ්චර්ය උත්තමයා පහළ වෙලා මේ ලෝකෙට ආශ්චර්ය වූ යහපත උදා කරන්නේ සම්බුදු නුවණ උපදවාගෙන. ඒ සම්බුදු බවට පත්වන මොහොතේ දස බල ඥාන උන්වහන්සේ උපදවා ගත්තා. විසරද ඥාන උපදවා ගත්තා. සිව් විසරද ඥාන. අනන්ත සම්බුදු නුවණ උපදවාගෙන අනන්ත සම්බුදු ඥාන උපදවාගෙන බුදුරජාණන් වහන්සේ මේ ආශ්චර්ය වූ අසිරිමත් අනන්ත සම්බුදු ගුණ උපදවාගෙන මේ ලෝකෙට ධර්මයේ දේශනා කරේ. ඒ සා මහත් අසිරියක් මේ ලෝකේ ඇති කරන්නයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. වෙන කාරණයකට නෙවෙයි. මේ ලෝකයේ සැබෑ ස්වභාවය දෙමිනිසුන්ට තේරුම් කරලා සැබෑ ස්වභාවය කුමක්ද කියලා වටහා දීලා සංසාර දුකින් එතෙර කරවන්න ලෝක සත්වයා සුගතියේ උපද්දන්න මාර්ගයේ කියා දෙන්නයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ලෝක සත්වයා සංසාරයෙන් එතෙර කරවන්නයි ලෝක සත්වයා සුගතියේ උපද්දන්නයි බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා ඒ යහපත කළා දෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ uppajjamaano uppajjati බහුජන හිතාය. මහණෙනි, කලාතුරකින් මේ ලෝකෙට එකම එක උත්තමයෙක් උපදිනවා බොහෝ අයට හිත පිණිස. බහුජන සුඛාය, බොහෝ අයට සැපේ පිණිස.
ලෝකානුකම්පාය මේ ලෝකෙට අනුකම්පා පිණිස අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානන්ති දේ මිනිසුන්ට යහපත පිණිස හිතසුව පිණිස කලාතුරකින් මහණෙනි එකම එක උත්තමෙක් පහළ වෙනවා. කතමෝ ඒක පුද්ගලෝ කවුද කලාතුරකින් පහළ වෙන එකම එක උත්තමයා තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ ඒ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කලාතුරකින් පහළ වෙන්නේ. හරි ආශ්චර්යයි. ඒ දුර්ලභ ගණේ සාස්තුන් වහන්සේ පහළ වුණා පින්වත්නි මීට වසර 2600කට පමණ පෙර පහළ වෙලා ඇසතු බෝධි මූලයේදී සම්බුදු බව සාක්ෂාත් කොට දස බල විසරද ඥාන උපදවාගෙන උන්වහන්සේ බුද්ධ කෘත්‍ය සිදු කරා. හරි ආශ්චර්යයි. ලෝකෙට සැබෑම යහපත උදා කරා. අවිද්‍යාව ගණ අන්ධකාරය දුරු කරා විද්‍යා ලෝකේ උපද්දවුවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ අසිරිමත් බුදුරජාණන් වහන්සේ ගැනයි අපි මේ කතා කරන්නේ. අපි මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් දස තථාගත බල ඉගෙන ගනිමින් සිටින්නේ. ඒ අසිරිමත් දස තථාගත බල පහක් අපි ඉගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒ දස තථාගත බල පහක් අපි ඉගෙන ගත්තා. උන්වහන්සේම උන්වහන්සේගේ ස්වභාවය මේ ලෝකෙට දේශනා කරා. ඒ දේශනා කරාට පස්සේ තමයි දෙවි මිනිසුන් දැනගන්නේ තථාගත බුදුරජාණන් වහන්සේට මේ වගේ අසිරිමත් දස තථාගත බල තියෙනවනේ. එනම් බුදුරජාණන් වහන්සේ වගේ වෙන කෙනෙක් මේ ලෝකේ නැහැ. උන්වහන්සේට සම කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ නේ කියලා දෙවි මිනිසුන්ට ප්‍රකට වෙන්නේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා මේ අසිරිමත් ගුණයන් අසිරිමත් අවබෝධයන් ලෝකෙට දේශනා කරන්නේ. ඒ නිසයි බුදු කෙනෙක් පහළ වෙලා. මේ දස තථාගත බලයන්ට අභියෝග කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. කිසිම දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට ශ්‍රමණක් බ්‍රහ්මණයෙකුට මේ ලෝකේ කිසි කෙනෙකුට භාග්‍යතුන් වහන්සේගේ දස තථාගත බලයන්ට අභියෝග කරන්න බෑ. අභියෝග කරන්න බෑ. උන්වහන්සේ ලෝකේ අග්‍රයි. ලෝකේ තුන් ලෝකාග්‍රයි. ලෝකේ විශාරදයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයේ අචින්තනීයයි. පුදුම සහගතයි. ඒ අවබෝධයට සම කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කවුරුවත් නැහැ. සමෝ සමේහි විසමේහි දූරේ බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ බුදු කෙනෙකුට පමණක් සමාන වෙනවා කියනවා. අනිකුත් සෑම දෙනාටම අසමානයි. මේ සාමාන්‍ය දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ශ්‍රමණක් බ්‍රහ්මණ සහිත ලෝකේ කිසි කෙනෙකුට වෙන සම වෙන්නේ නැහැ. බුදු කෙනෙකු විතරයි සම වෙන්නේ. තථාගතෝ හෝති අනන්ත පඤ්ඤෝ ඒ තථාගත බුදුරජාණන් වහන්සේ අනන්ත ප්‍රඥාවෙන් සමන්විතයි. අනූපලිත්තෝ ඉදවා හුරංවා ඒ බුදුරජාණන් වහන්සේ මෙලවින් පරලොවින් නිදහස් වෙලා ඉන්නේ. සසරෙන් එතරට වැඩලයි ඉන්නේ. තථාගතෝ අරහති පූර්ණලාසං ඒ තථාගත බුදුරජාණන් වහන්සේ තමයි තුන් ලෝකෙම පිදුම් ලැබීමට අග්‍රගණ්‍ය උත්තමයා භාග්‍යතුන් වහන්සේ. කොච්චර ආශ්චර්යද බලන්න. කොයිතරම් අසිරිමත්ද අපේ බුදුරජාණන් වහන්සේ. පහන් සිතක් ඇති කරගන්න. හිතේ සතුටක් උපදවා ගන්න. පහන් සිතින් සරණ යන්න. ගොඩාක් අපිට උපකාර වෙයි. ඒ පහන් සිතින් සරණ යාම ගොඩාක් උපකාර වෙයි. ඒ නිසා ඒ භාගතුන් වහන්සේගේ දස තථාගත බලයන් අතර 6 වෙනි දස තථාගත බලය අපි අද කතා කරන්නේ. ඒ 6 වෙනි දස තථාගත බලය තමයි භාගතුන් වහන්සේ දේශනා කරනවා. පුණජබරං භික්කවේ තථාගතෝ පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රිය පරෝපරියත්තං යථා භූතං පජානාති. මහණෙනි මෙහිලා තථාගත බුදුරජාණන් වහන්සේ අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ස්වභාවය මනහකොට අවබෝධ කරා. මේකට කියනවා ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානෙ. ඉන්ද්‍රිය ධර්මයන්ගේ යථා ස්වභාවය මනහකොට අවබෝධ කරා භාගතුන් වහන්සේ. යම්පි භික්කවේ තථාගතෝ පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රිය පරෝපරියත්තානං යථා භූතං පජානාති. ඉදම්පි භික්කවේ තථාගතස්ස තථාගත බලං හෝති. යම් හේකින් භාගතුන් වහන්සේ අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් මනාකොට අවබෝධ කරාද මේක තථාගත බුදුරජාණන් වහන්සේගේ දස තථාගත බලයක්. යම් බලං ආගම්ම තථාගතෝ ආසබන්තානම් පටිජානාති. මේ බලයට පැමිණිලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා ප්‍රතිඥා දෙනවා. පරිසාසු සීහනාදන් නදති. පිරිස මැද්දේ සිංහනාද කරනවා. බ්‍රහ්ම චක්කම් පවත්තේති. අනුත්තර ධර්ම චක්‍රේ මේ ලෝකෙට ප්‍රවර්තනය කරනවා. ඒ බුදු කෙනෙක් පහළ වෙලා බලන්න පින්වත්නි. එතකොට මේ ආශ්චර්යය මේ වගේ අභීත සිංහනාදයක්
කරන්නේ දස තථාගත බල මත පිහිටලා අභීත විදියට කතා කරනවා. බය නැතුව කතා කරනවා. මේ ධර්ම චක්‍රේ ප්‍රවර්තනය කරන්නේ මේ දස තථාගත බලයන් මත පිහිටලයි. එතකොට බුදුරජාණන් වහන්සේ සෑම බුද්ධ වචනයකම දස තථාගත බල කැටි වී ඇත. සෑම බුද්ධ වචනයකම විසරද ඥාන කැටි වී ඇත. ඒ නිසා අපිට හරි ආශ්චර්යයි පහදින්න පුළුවන් පින්වත්නි උන්වහන්සේගේ අවබෝධය ඒකාන්තෙම සත්‍යයි. ඒ අවබෝධයට අභියෝග කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නෑ. ඒ උන්වහන්සේ ඒ සියලු ධර්මයන් දේශනා කරන්නේ මේ දස තථාගත බල විසරද ඥාන මත පිහිටලයි ඒ ධර්මයේ දේශනා කරන්නේ. මේ වගේ සාස්ෘන් වහන්සේ නමක් තුන් ලෝකෙම වෙන නෑ. තුන් ලෝකෙම වෙන නෑ බුදුරජාණන් වහන්සේ හැරුණකොට. ඉතින් ඒ නිසා ඒ ඉන්ද්‍රිය ධර්මයන් කෙසේ මේ සත්‍යයන්ගේ චිත්ත අභ්‍යන්තරේ වැඩි යද්ද කියන එක දකින්නේ බුදුරජාණන් වහන්සේ. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන කුසල් දහම්, ඉන්ද්‍රිය දහම් කොයි විදිහට අඩු වැඩි විදිහට වර්ධනය වී යද්ද කියන එක දකින්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. මේ ලෝකයේ කිසිම දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට, වෙන ශ්‍රමණක් බ්‍රාහ්මණයෙකුට මේ අවබෝධය නැහැ. ඒක තියෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේටයි. භාග්‍යතුන් වහන්සේටයි. උන්වහන්සේ ඉදිරියට එන කෙනා ගැන උන්වහන්සේ දකිනවා. ඒ බුදු නුවණින් ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥාණයෙන් දකිනවා. කොයි විදිහට මේ කුසල් දහම් වැඩි යද්ද, පිහිටා ඇද්ද කියලා. ඊට අනුව ධර්මයේ දේශනා කරනවා, ධර්මයේ අවබෝධ වෙනවා. හරි පුදුමයි. පුදුම සහගතයි. බුදු කෙනෙක් විනා මේ ලෝකේ වෙන කෙසේනම් මේ දේ හොයාගන්නද? සැබෑ බුදුරජාණන් වහන්සේගේ පිහිට බලන්න කොයිතරම් අසිරිමත්ද? සැබෑ රැකවරණේ කොයිතරම් අසිරිමත්ද බලන්න. ඉතින් ඒ නිසා දවසක් පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ තරුණයෙක් හිටියා. මේ තරුණයාගේ නම බාහිය. ඉතින් මේ බාහිය බොහෝ ධනවත් පවුලක ඉපදුනේ. ඉතින් මේ බාහියට යාළු පිරිසක් හිටියා. ඉතින් මෙයාට ඕනි තනියෙන් වෙන රටකට ගිහිල්ලා මුදල් උපයන්න. මෙයාගේ ආසාව වෙන රටකට ගිහිල්ලා තනියෙන් මුදල් උපයන්න. ඉතින් දෙමාපියන්ට කියද්දි දෙමාපියෝ කිව්ව පුතේ මේ ධනෙ ඕන තරම් ඔබට තියෙනවා. ඇයි වෙන රටකට ගිහිල්ලා නැව් නැගලා ධනෙ උපයන්නේ? ඕ නැව් නැග යන ගමන අනතුරුදායකයි. ඒ නිසා පුතේ ඔබට රුචි නොවේවා. මේ ධනෙ ඕන තරම් තියෙනවා. ඒකෙන් ජීවත් වෙන්න කිව්වා. දැන් මේ බාහිය මේ කියන දේ කිසිම දෙයක් ඇහුවේ නැහැ. කිව්වා අම්මේ තාත්තේ මට මම්ම උත්සාහ කරලා මුදල් උපයා ගන්න ඕනි. ඒ නිසා මට අවසර දෙන්න කිව්වා. දැන් මේ විදිහට නිතර ඉල්ලා සිටිද්දි දෙමාපියෝ හැඬු කඳුලින් අවසර දුන්නා ගිහිල්ලා එන්න කියලා. දැන් මේ බාහිය තමන්ගේ යාළු පිරිසත් එක්ක නැව් නැගලා වෙනත් රටකට දැන් යනවා වෙළඳම් කරන්න. ওই නැව් නැග යද්දී එකපාරම නැව කුණාටුවකට අහු වුණා. මහා කුණාටුවකට ඇවිල්ලා අහු වෙලා මේ නැව මුහුදුපත් වුණා. අර නැවේ හිටපු සියලු දෙනාම මුහුදට බිලි වුණා. මේ බාහිය මේ නැවෙන් කැඩී ගිය මේ කොටේක ආධාරයෙන් දවස් ගාණක් මුහුදේ පාවී ඉඳලා සුප්පාරක කියන පටුනට ගොඩ බැස්සා. අර කොටේ ආධාරයෙන්. ඒ වෙද්දි මේ බාහියගේ දැන් මේ බාහිය මුහුදුපත් වෙනකොට කිව්වා අනේ අම්මාගේ තාත්තයි මගේ පියාණන් මෑණියන් කියපු දේ මං ඇහුවා නම් මට මේ විපත වෙන්නේ නැහැ නේ කියලා හිතුවා. එතකොට පරක්කු වැඩි. ඉතින් මේ විදිහට සුප්පාරක පටුනට දැන් ගොඩ බැස්සා. මෙයාට දැන් දවස් ගාණක් ආහාර නැහැ. ඇඳුනුත් නැහැ. ඇඳුනුත් ගහගෙන ගිහිල්ලා වතුරේ. දැන් මෙයා මේ වෙරළේ වැටිලා ඉන්නවා. දැන් මෙයාට වස්ත්‍රයක් නැහැනේ. බාහිය මොකද කරේ? අර දියසෙවල එකතු කරලා යන්තම් පොඩි වස්ත්‍රයක් හදාගත්තා. දියසෙවල වලින් වස්ත්‍රයක් හදාගෙන වටපිට බැලුවා. එක්තරා ගහක් මුල තියෙනවා මේ මැටි පාත්‍රයක්. මැටියෙන් හදපු වළඳක් වගේ පාත්‍රයක්. දැන් මේක අරගෙන ශ්‍රමණෙක් වගේ මෙයා පින්දපාතේ වඩිනවා දැන් ගමට. දැන් මේ විදිහට කැම ටිකක් හොයාගන්න යනකොට මිනිස්සු හරියට පැහැදුනා බාහියට. ඇයි පැහැදුනේ? අර වස්ත්‍රය දැකලා. කිසිම වස්ත්‍රයකට දැන් ඒ මිනිස්සු හිතුවේ මේ ඇත්තට මේ
මේ ශ්‍රමණෙක්. ඇත්තටම මේ නික්ලේශී කෙනෙක් මේ ඇවිල්ලා ඉන්නේ මේ කිසිම ඇඳුමකටවත් ඇලෙන්නේ නැතුව දේශවල වලින් වස්ත්‍රයක් ඇඳගෙන නම් මේ ඉන්නේ නම් හැම දෙයකින්ම නිදහස් වෙච්ච උත්මයෙක් කියලා මිනිස්සු රැවටුණා. රැවටිලා දැන් අර ප්‍රණීත ආහාර පූජා කරනවා දැන් අර බාහියට. ඉතින් බාහිය ওই විදිහට දවස් කීපයක් ගත කරනකොට බාහිය කල්පනා කරා මට මේ ගම හොඳයි. මිනිස්සු දැන් මට දානමාන පූජා කරනවා. මිනිස්සු දැන් මං ගැන හිතාගෙන ඉන්නේ මේ නික්ලේශී කෙනෙක් කියලා. ඒ නිසා මම මේ වස්ත්‍රයේම ඇඳගෙන ඉන්න ඕනේ. මොකද මිනිස්සු මට මේ වස්ත්‍රයට පහදිනවා. ඒ නිසා මිනිස්සු ලබා දෙන වස්ත්‍ර පිළිගන්න හොඳ නෑ කියලා ඔන්න හිතාගත්තා. දැන් මිනිස්සු ඔය අතරේ මේ වස්ත්‍ර අරගෙන ඇවිල්ලා කියන අනේ ස්වාමීනි මේ අපේ වස්ත්‍රය පිළිගන්න ඔබ වහන්සේට අපි මේ ඔබ වහන්සේ වෙනුවෙන්ම මේ වස්ත්‍රය ගෙනාවේ පිළිගන්න කිව්වා. ඒතර බාහිය කල්පනා කරා මට මිනිස්සු පැහැදුනේ මේ මාගේ මේ සරල ඇඳුමට. ඒ නිසා මම පිළිගන්න හොඳ නෑ කියලා මට ওই වස්ත්‍රය එපා. ඒ නිසා ওই වස්ත්‍ර මට අවශ්‍ය නෑ. මට මේ තියෙන වස්ත්‍රය ඇති කිව්වා. මිනිස්සු හිතුවා ඒකාන්තිම මේ රහතන් වහන්සේ නමක් සාදු කියලා මිනිස්සු අනුමෝදන් වුණා. දැන් කාලයක් යනකොට පින්වත්නි ඔය දැන් දියසෙවල වස්ත්‍ර දියසෙවල වේලිලා දියසෙවල ටික වේලිලා දැන් මේ ගැලවි යනවා. බාහිය කල්පනා කර දැන් මට වස්ත්‍රයක් හොයාගන්න කොහොමද මේ සරල වස්ත්‍රයක් කොහොමද හොයාගන්නේ කියලා කල්පනා කරද්දී දරපතුරු එකතු කරලා මේ බාහිය යම් වස්ත්‍රයක් හදාගත්තා. ඇඳුමක් විදිහට හදාගත්තා. ඒ නිසා මෙයාට පට බැඳුනා බාහිය දාරුචිරිය. ඒ දරපතුල් වලින් කරගත්ත වස්ත්‍රය ඇඳගෙන හිටපු නිසා බාහිය දාරුචිරිය. මේ කර්ම විපාකයක් සසරේ ඇඳුම් අඳින්න එතකොට දැන් මේ ජීවිතේ ඇඳුමක් වස්ත්‍රයක් අඳින්න පිනක් නැහැ. ඒ සසරේ කර්ම විපාකයක් ඇවිල්ලා ඉන්නේ. කර්ම විපාකයක්. ඉතින් ওই විදිහට දැන් ඔන්න ඉද්දී කාශ්‍යප බුද්ධ කාලේ මේ බාහිය දාරුචිරිය කාශ්‍යප බුද්ධ කාලේ පැවිදි වෙලා හිටියේ. පැවිදි වෙලා ඉඳලා අප්‍රමාණ විදිහට ජීවිත පරිත්‍යාගයෙන් මේ ජීවිතය අතහැරලා කන්දක් උඩට ගිහිල්ලා ධර්මයේ අවබෝධ කරගන්න මහන්සි ගත්ත කෙනෙක්. ඒ ධර්මයේ ඒ ජීවිතය අවබෝධ කරගන්න බැරි වුණා. निराहाරව අපවත් වෙලා දෙවියන් අතර ඉපදුනා. ඒ බුද්ධාන්තර කල්පයක් දෙවියන් අතර ඉපදිලා ඉඳලා තමයි මනුස්ස ලෝකේ අපේ භාගතුන් වහන්සේ පහළ හිටපු කාලේ පහළ වුණේ. ඉතින් ඒ කාශ්‍යප බුද්ධ කාලේ පැවිදිලා ඉඳලා එක භික්ෂුන් වහන්සේ නමක් අනාගාමී වෙලා සුද්ධාවස බ්‍රහ්ම ලෝකේ ඉපදිලා හිටියා. එතකොට මේ බැලුවා මගෙත් එක්ක කාශ්‍යප බුද්ධ ශාසනය පැවිදි වෙලා භික්ෂුන් වහන්සේලා කීප නමක් පිළිවෙත් පිරුවා. දැන් මේගොල්ලන් කොහෙද ඉන්නේ කියලා සුද්ධාවාසයෙන් ඉඳන් බලද්දී ඒ බ්‍රහ්මයාට පෙනුන බාහිය දාරුචිරිය. මිනිස්සු රවටාගෙන මිනිස්සුන්ගෙන් යැපෙනවා රහත් කියලා ඉන්නවා. එතකොට මේ බ්‍රහ්මයාට අනුකම්පාවක් ඇති වුණා. අනේ මේ බාහිය පෙර ජීවිතේ මොන තරම් ජීවිත පරිත්‍යාගයෙන් ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගත්ත කෙනෙක්ද. දැන් මේ සුප්පාරක පටුනේ මිනිස්සු රවාටාගෙන මේ ලාභ සත්කාර උපදවාගෙන රහත් කියලා ඉන්නවා. මෙයා සංවේගයට පත් කරන්න ඕනි කියලා බ්‍රහ්ම ලෝකෙන් අතුරුදහන් වෙලා සුප්පාරක පටුනේ පෙනී හිටිය බාහිය දාරුචිරිය ඉස්සරහා. කවුද කියලා මං බ්‍රහ්ම ලෝකෙන් ආවේ. කිව්වා බාහිය ඔබ රහතන් වහන්සේ නමක් නෙවෙයි. ඔබ හිතා ඉන්නේ ඔබ රහත් කියලා. ඔබ රහත් මාර්ගයවත් දන්නේ නැහැ. ඒ නිසා ඔබගේ ස්වභාවය තේරුම් ගන්න. ඔබගේ ඇත්ත ස්වභාවය තේරුම් ගන්න. ඔබ රහත් නෑ. රහත් මාර්ගයවත් දන්නේ නැහැ. හැබැයි කියපු ගමන් පින්වත්නි බලන්න සත්පුරුෂකම. ඒ විදිහට රැවටි හිටියත් අර නුවණැති කෙනෙක් සිහිය උපද්දනකොට වහා තේරුම් ගත්තා. අහනවා අනේ දෙවිය මං එන රහත් නැත්තම් මං රහත් මගටවත් ඇවිල්ලා නැත්තම් ඒ ලෝකෙට රහත් මාර්ගයේ පෙන්වා දෙන උත්මයා ඉන්නවද කියනවා. එතකොට මේ බ්‍රහ්මයා කියනවා බාහිය සවැත් නුවර නම් සමෘද්ධිමත් නුවරක් නගරයක් ඇත. ඒ සවැත් නුවරේ දෙව්රම් විහිරේ තුන් ලෝකෙට අගරජු බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ තමයි රහත් මාර්ගයේ තුන් ලෝකෙට කියා දෙන්නේ. ආන්නේ උත්මයා හොයාගෙන යන්න කිව්වා. බාහියට පුදුමාකාර සතුටුයි. නිම් නැති සතුටක් ඇති වුණා පින්වත්නි. මෙයා යොදුන් ගානක් විශාල දුරක් දවස් දෙකකින් ගෙවාගෙන සවැත් නුවරට ගියා. එච්චර දැන් මෙයාට ආසයි භාගතුන් වහන්සේ දැකලා මේ ධර්මයේ දකින්න.
එච්චයි පෙර සසරේ පුරුද්ද එනවනේ. කාශ්‍යප බුද්ධ කාලේ අවුරුදු 20000ක් පුරාවට ධර්මයේ හැසිරෙන්න ධර්මයේ අවබෝධ කරගන්න මහන්සි ගත්ත කෙනෙක්නේ. ඉතින් මේ සසරේ පුරුද්දත් එක්ක සවැත් නුවරට ගියා. සවැත් නුවර ජේතවනාරාමයට ගිහිල්ලා භික්ෂුන් වහන්සේ නමක් මුණ ගැහිලා ඇහුවා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවද කිව්වා. ඒ භික්ෂුන් වහන්සේ වදාලා පින්වත බුදුරජාණන් වහන්සේ දැන් ඇතුළු නුවරට පිණ්ඩපාතේ වැඩියා. තව සුළු වෙලාවකින් වඩි ඔබ පොඩ්ඩක් ඉන්න කිව්වා. දැන් මේ බාහියට ඉවසිල්ලක් නැහැ බුදුරජාණන් වහන්සේ දකින්නකම්. කිව්වා අනේ ස්වාමීනි මම එන්නේ සුප්පාරක පටුනේ ඉඳන් බොහෝ දුර ගෙවාගෙන ආවේ භාග්‍යතුන් වහන්සේ උදෙසාමයි මං. ඒ නිසා මං උන්වහන්සේ හොයාගෙන යන්නම් කියලා කලබලෙන් යුතුව දැන් භාග්‍යතුන් වහන්සේ හොයනවා. ඉතින් ඔන්න ඇතුළු නුවරට ගියාම දැක්කා භාග්‍යතුන් වහන්සේ පුන්සඳ මඩලක් වගේ බබලන භාග්‍යතුන් වහන්සේ හඳුනගත්තා සන්තින්ද්‍රියං සාන්තු ඉඳුරංගින් යුතු බුදුරජාණන් වහන්සේ ඇස කන්නාසේ දිවකය මනස මනාකොට සංවර වූ භාග්‍යතුන් වහන්සේ දැක්කා. සාන්ත මානසා නික්ලේශී හද මඩලකින් ප්‍රීතියෙන් වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේ දැක්කා. සාන්ත තේජසං සාන්තු තෙදගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ දැක්කා. උත්තම සමත දමත මනුප්පත්තං උත්තම ඉන්ද්‍රිය දමනයන්ගෙන් සංසිඳීමෙන් යුත් භාග්‍යතුන් වහන්සේ දැක්කා. නාගන් දිස්වා ඒ වගේම සංයත ඉන්ද්‍රියන් මනාකොට සංයමයට පත් කරගත්ත ඉඳුරන්ගෙන් යුතු ඒ වගේම දන්තං මුළුමනින්ම දමණයට පත් වූ බුදුරජාණන් වහන්සේ ගුත්තං ඇස කන්නාසේ දිවකය මනස ඉඳුරන් රැකගත්ත භාග්‍යතුන් වහන්සේ දැක්කා. නාගන් දිස්වා ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ දැකලා දූවගෙන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල් අභියස වැඳ වැටුණා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම බාහිය මම සුප්පාරක පටුනේ ඉඳන් බුදුරජාණන් වහන්සේ හොයාගෙන බොහෝ දුර ගෙවාගෙන ආවේ. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අනුකම්පාවෙන් ධර්මය කියන්න කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ බාහිය මේ වෙලාවේ ධර්මයේ කියන වේලාව නෙවෙයි. තථාගතයන් වහන්සේ පිණ්ඩපාතේ වඩින වේලාවයි සුළු වේලාවක් ඉන්න කිව්වා. බාහිය කියන අනේ ස්වාමීනි බොහෝ දුර ගෙවාගෙන මම ආවේ. භාග්‍යතුන් වහන්සේ මුණ ගැසීමටමයි. භාග්‍යතුන් වහන්සේ මගේ ජීවිතේ කොයි වෙලේ මට අනතුරක් වෙයිද දන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේට කොයි වෙලේ අනතුරක් වෙයිද දන්නේ නැහැ. අනේ ස්වාමීනි මට ධර්මය කියන්න කිව්වා. දෙවෙනි පාරත් භාග්‍යතුන් වහන්සේ වදාළ බාහිය දැන් පිණ්ඩපාතේ වඩින වේලාව ධර්මයේ කියන වේලාව නෙවෙයි කිව්වා. බාහිය කියන ස්වාමීනි බොහෝ දුර ගෙවාගෙන මම මේ පැමිණියේ භාග්‍යතුන් වහන්සේ උදෙසා. භාග්‍යතුන් වහන්සේ මගේ ජීවිතේට කොයි වෙලේ අනතුරක් වෙයිද දන්නේ නැහැ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ අනතුරක් වෙයිද දන්නේ නැහැ. අනේ ස්වාමීනි මට ධර්මය කියන්න කිව්වා. තුන් පාරක් ඉල්ලා හිටිනකොට අපගේ අසිරිමත් බුදුරජාණන් වහන්සේ අසිරිමත් ඥාණයෙන් මොකක්ද ඥානෙ? ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානෙ කියන්නේ ඕකට. බලන්න මේ අద్භූත ඥානෙ අසිරිමත් ඥානෙ බුදු කෙනෙකුට විනා වෙන කිසි කෙනෙකුට ඒ ස්වභාවය දකින්න බෑ. ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානෙන් බැලුවා බාහිර දාරුචිරිගේ අභ්‍යන්තරයේ ජීවිතේ. බලනකොට කුසල් දහම් හොඳට මෝරලා ඉන්ද්‍රිය ධර්මයන් හොඳට මෝරලා ප්‍රඥාව හොඳට වැඩිලා බුදු නුවණින් බැලුවා ආයුෂ අවසන්. සුළු වෙලාවයි ජීවත් වෙන්න තියෙන්නේ. ඒ සුළු වෙලාව ඇතුළත ධර්මයේ අවබෝධ කරගන්නත් ඕනේ. හරි පුදුමයි බුදු කෙනෙකුට විනා මේ වගේ ධර්මයක් දේශනා කරන්න බුදු නුවණින් බලලා සංසාරෙන් කෙනෙක් එතර කරවන්න පුළුවන් කෙනෙක් මේ තුන් ලෝකෙම නැහැ. තුන් ලෝකේ කොහෙවත් නැහැ මේ වගේ අසිරිමත් ඥානයක්. බැලුවා ආයුෂ ඉවරයි. පොඩි වෙලාවයි තියෙන ජීවත් වෙන්න. හැබැයි ධර්මයේ අවබෝධ කරගන්න ශක්තිය තියෙනවා, වාසනාව තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ හකුලුවා මේ අර්ථ ඉස්මතු වෙන ප්‍රකාශයක් කරන බාහියේ නම් ඔබ මෙහෙම හික්මෙන්න කිව්වා. දැන් මේ වගේ ධර්මයක් දේශනා කරන්නේ බුදු නුවණින් බලලා. වෙන කෙනෙක් මුණ ගැහුණා නම් මේ දේ කරන්න බෑ. මේ විදිහට චිත්ත අභ්‍යන්තරයේ ධර්මයේ අවබෝධ කරගන්න ආකාරයට දහම් පරයයක් දේශනා කරන්න පුළුවන්
එකම එක උත්තමයා භාග්‍යතුන් වහන්සේ. ඇයි ඉන්ද්‍රිය පරෝපරිය ඥාණයෙන් තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි. වෙන කෙනෙකුට ඒක නෑ. බාහ්‍ය දිත්තේ දිත්තමත්තම් භවිස්සති. ඔබ යමක් දැක්කොත් දැක්කා විතරයි. දැක්කොත් දැක්කා විතරයි. ඇසුවොත් ඔබ යමක් ඇසුවා විතරයි. ඔබ ආග්‍රහණය කරොත් යමක් නාසයෙන් ආග්‍රහණය කර මාත්‍රයක් පමණයි. ඔබ දිවෙන් රසයක් වින්දොත් වින්දා විතරයි. ඔබ පහස ලැබුවොත් පහස ලැබුවා විතරයි. මනසින් අරමුණක් හිතුවොත් ඔබ හිතුවා විතරයි. ඔබ එහෙම හික්මෙන්න කියනවා. ඔබ මේ විදියට හික්මෙනකොට ඔබ නිදහස් වෙලා යනවා කියනවා. ඔබ මේ විදියට හික්මෙනකොට ඔබ කොහේවත් ඔබ උපත ලබන්නේ. ඔබ කොහේවත් සකස් වෙන්නේ. ඔබ නිදහස් වෙලා යනවා. ඔබ මෙතනත් නෑ. ඔබ එතනත් නෑ. ඔබ අතරත් නෑ කිව්වා. ඔබ නිදහස්. හරි පුදුමයි. ඒ බාහ්‍ය දාරුචිරගේ ප්‍රඥා මහිමය කියන්නේ බලන්න. ඒ සුළු ගාථාව සුළු අර්ථයේ ඒ අසිරිමත් අර්ථය ඉස්මතු කරලා දේශනා කරපු සුළු දේශනාව එසැනින් අවබෝධ කරගත්තා. කොච්චරද කියන්නේ අරහත්ත්වයට පත් වුණානේ. මේක අద్භූත දෙයක්, අద్භූත විප්ලවයක්. බුදු කෙනෙකුට විනා මේ ප්‍රාතිහාර්ය කරන්න පුළුවන් සමතෙක් මේ තුන් ලෝකේ නැත. ඒ වගේම බාහ්‍ය දාරුචිරගේ ප්‍රඥා මහිමයත් බලන්න. එසැනින් මේ ධර්මය අවබෝධ කරානේ. ඇසකන්නාසි දිවකය මනසින් නිදහස් වෙලා අරහත්ත්වයට පත් වුණා. දැන් අපිට මේ ගාථාව දේශනා කරාට පස්සේ අපිට මේක මතක තියාගන්නත් කොච්චර අමාරුද බලන්න. ඒ උත්තමයා මේක අවබෝධ කරානේ. ඇසකන්නාසි දිවකය මනස අවබෝධ කළා සංසාරයෙන් එතර වුණා. රාග දේශ මොහ ප්‍රහාණයට පත් කළා. අන්න ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥානෙ. ඒකට තමයි කියන්නේ පරසත්තානම් පරපුග්ගලානම් ඉන්ද්‍රිය පරෝපරියත්තං යතහ භූතං පජානාති. අන්නේ සත්‍යයන්ගේ අන්නේ පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් කෙසේ පිහිටා ඇද්දයි මනාකොට අවබෝධ කරලා ඥාණයට කියනවා ඉන්ද්‍රිය පරෝපරියත් ඥානෙ. ඉන්ද්‍රිය පරෝපරියත් ඥාණයෙන් බල්ලා තමයි බාහ්‍ය දාරුචිරියට ධර්මයේ දේශනා කරේ අරහත්ත්වයට පත් වුණා. දැන් හරි සතුටුයි. නික්ලේශී රහතන් වහන්සේ නමක්. නමුත් බුදුරජාණන් වහන්සේ දන්නවා ආයුෂ ඉවරයි. ආයුෂ අවසන් වෙලා යන්නේ කර්ම විපාකයක් එනවා. ඒ නිසා පැවිදි වීමේ භාග්‍ය නැහැ. බාහ්‍ය දාරුචිරිය ගියයිට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බාහ්‍ය දාරුචිරිය මහරහතන් වහන්සේ ඉල්ලා හිටිය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පැවිදි උපසම්පදාව ලබා දෙන්න කියලා. දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා පැවිදි වීමට වාසනාව නැහැ ආයුෂ අවසන්. ඒ නිසා කිව්වා බාහ්‍ය ඔබේ සිවුරු පිරිකර හොයාගෙන එන්න කිව්වා. සිවුරු පිරිකර ඔබ හොයාගෙන එන්න කිව්වා. සිවුරු පිරිකර නැතුව තථාගතයන් වහන්සේලා පැවිදි කරන්නේ නැහැ කියලා. එතකොට දැන් මේ බාහ්‍ය හරි සතුටින් සිවුරු පිරිකර හොයාගෙන යනකොට කසල ගොඩක් මුල රෙදි කෑල්ලක් හොයමින් හිටියා. එන්නකොට පින්වත්නි යක්ෂණියක් ආවේශ වෙච්ච එළදෙනක් දූවගෙන ආවා. දූවගෙන ඇවිල්ලා මේ බාහ්‍ය දාරුචිරිය මහරහතන් වහන්සේට අඟෙන් ඇන්නා. බාහ්‍ය දාරුචිරිය මහරහතන් වහන්සේ එතනම පිරිනුවම් පාවදාලා ඒ උත්තමයාගේ සසර ගමන අවසන් කරා. දුක්ඛිත සසර ගමන අවසන් කරා උත්තම බාහ්‍ය දාරුචිරිය මහරහතන් වහන්සේ. අපගේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිම නිසා. දැන් භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග වඩිද්දී කසල ගොඩ මුල වැටිලා ඉන්නවා බාහ්‍ය දාරුචිරිය මහරහතන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි මේ සිරුර රැගෙන ගොස් ආදාහනය කරන්න. ආදාහනය කළා ඉතුරු ධාතුන් වහන්සේලා තැන්පත් කරලා සෑයක් හදන්න කිව්වා. ඒ සෑය වන්දනා කරන දෙවි මිනිසුන්ට බොහෝ කල් යහපත හිතසුව පිණිස පවතී කිව්වා. දැන් භික්ෂුන් වහන්සේලා මේ විදිහට බාහ්‍ය දාරුචිරිය මහරහතන් වහන්සේගේ සිරුර ආදාහනය කළා. ධාතුන් වහන්සේලා තැන්පත් කළා චිතකයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍යයක් හැදුවා. භාග්‍යතුන් වහන්සේගෙන් අසා සිටිය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මුණ ගැහින්න ආපු අර බාහ්‍ය සුප්පාරක පටුනේ ඉඳන් ආපු බාහ්‍ය අපි දැක්ක බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරනවා ඇතුළු නුවරේ ඉඳන්
බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා අපි දැක්කා. පස්සේ අපි දැක්ක ස්වාමීනි දැන් මේ බාහිය ගව දෙනක් කැල්ලා මැරිලා හිටිය අපි දැක්කා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ බාහියගේ පරලෝ ගතිය කොමක්ද කිව්වා. කොහෙද ඉපදුනේ අපි දැනගන්න කැමතියි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි එහෙම කියන්න එපා. බාහිය දාරුචිරිය මාගේ හදමඩලෙන් උපන් පුත්‍රයා කොහෙවත් ඉපදුන්නේ නැහැ කියනවා. කොහෙවත් ඉපදුන්නේ නැහැ පිරිනිවන් පාවදාලා. බාහිය දාරුචිරිය මාගේ හදමඩලෙන් උපන් දරුවා මට ධර්මයේ කියන්න වෙහෙසෙව්වේ නැහැ කියනවා. හරි ප්‍රඥාවන්තයි. හරි ප්‍රඥාවන්තයි. කිව් සැනින් මේ ධර්මයේ අවබෝධ කරා. ප්‍රඥා සම්පන්නයි. ඒ නිසා ක්‍රාග දේශ මෝහ ප්‍රහාණය කළා අරහත්ත්වයට පත් වෙලා පිරිනුවම් පාලා ඉන්නේ කිව්වා. ඒ රහතන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේ වදාලා මාගේ බුද්ධ ශාසනයේ වහා ධර්මයේ අවබෝධ කරගත්ත භික්ෂුන් අතර අග්‍රවන්නේ මේ බාහිය දාරුචිරියයි කියලා අගතනතුරු ප්‍රකාශ කරා. බලන්න පින්වත්නි, ඒ උත්තමයා සංසාරයෙන් එතර වුණා. කවුරු මුණ ගැහිමෙන්ද? තුන් ලෝකයේ අග්‍ර බුදුරජාණන් වහන්සේ මුණ ගැහිමෙන් උන්වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥාණයට අපි සියලු දෙනාගේම හදපිරි නමස්කාරය වේවා. ආශ්චර්යයි ඒක. බලන්න මේ බුදු නුවණින් බලලා මේ ලෝක සත්‍යයට සලසන යහපත හිතා ගන්න බෑ. හිතා ගන්න බෑ. දවසක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලා 500ක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න වැඩියා. භාගතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා පිළිසඳර කතා බහේ යෙදුණා. භාගතුන් වහන්සේ බුදු නුවණින් බැලුවා. බලන්න බුදු නුවණ. බුදු නුවණින් බැලුවා. මේ භික්ෂුන් වහන්සේලා මොන වගේ ධර්මයක්ද පුරුදු කරලා තියෙන්නේ. භාගතුන් වහන්සේගේ බුදු නුවණට වැටහුණා. කාශ්‍යප බුද්ධ කාලේ මේ 500 පැවිදි වෙලා ඉඳලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ශාසනය කාශ්‍යප බුද්ධ ශාසනය. ඒ බුද්ධ ශාසනය හොඳට අනිත්‍ය පුරුදු කරලා අනිත්‍ය ධර්මයේ හොඳට පුරුදු කරලා ප්‍රඥාව හොඳට වැඩිලා තියෙන අය. හොඳට අනිත්‍ය ප්‍රකට වෙන අය. භාග්‍යවතුන් වහන්සේ කල්පනා කරා මේ භික්ෂුන් වහන්සේලාට මේ ඉන්න ආසනයේදීම අරහත්ත්වයට පත් වෙන ධර්මයක් දේශනා කරන්න ඕනි. කොහොමද ඒක බලන්නේ? ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥාණයෙන්. ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥාණයෙන් අභ්‍යන්තරේ කොයි විදිහට ධර්ම අවබෝධය පිණිස සකස් වෙලා තියෙනවා කියලා දකින්නේ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥාණයෙන්. බලන්න සම්බුදුරජාණන් වහන්සේගේ දස තථාගත බල. ඔන්න බුදුරජාණන් වහන්සේ මේ විදිහට හොඳට මේ භික්ෂුන් වහන්සේලාගේ චිත්ත ස්වභාවය විමසලා බදාලා මහණෙනි කාම භවයේ වේවා රූප භවයේ වේවා අරූප භවයේ වේවා මේ කවර භවයක හටගත් යමක් ඇද්දේ සියල්ලම අනිත්‍යයි. ඒ සියල්ල අස්ථිරයි. ඒ සියල්ල නැසී වෙනසී යනවා. ඒ පිළිබඳ නොයලී යුතුයමයි. ඇල්ම දුරු කළ යුතුයමයි කියලා ලස්සන ගාථාවක් දේශනා කරනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති. හටගත් සියලු සංස්කාර නැසී වෙනසී යනවා. අනිත්‍යයි. අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. යදා පඤ්ඤාය පස්සති. මේ අනිත්‍ය ස්වභාවය යම් කලක ප්‍රඥාවෙන් දකීද අත නිබ්බින්දති දුක්ඛේ. දුක ගැන අවබෝධයෙන් කලකිරෙනවා. ඒස මග්ගෝ විසුද්ධිය. මේ තමයි පිරිසුදු වීම පිණිස තියෙන මාර්ගය. පිරිසුදු බව ලබා ගැනීමට තියෙන මාර්ගය මෙයයි කියලා අසිරිමත් දහම් පරයයක් දේශනා කරා. හරි පුදුමයි පින්වත්නි. ඒ 500 භික්ෂුන් වහන්සේලා අර්ථ මෙනෙහි කළා. ඒ ආසනයේදීම අරහත්ත්වයට පත් වුණා. පුදුම සහගතයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥානෙ. ආශ්චර්යයි. බලන්න 500ක් අරහත්ත්වයට පත් වෙන දහම් පරයයක් දේශනා කරේ බුදු නුවණින් බලලා. කොයිතරම් ආශ්චර්යද බලන්න. සම්බුදු නුවණ කොයිතරම් ආශ්චර්යද. ඒ වගේමයි තව දවසක බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න භික්ෂුන් වහන්සේලා පිරිසක් වැඩියා. ඉතින් ඒ වෙලාවේ ජේතවනාරාමයට වැඩි බුදුරජාණන් වහන්සේ අර කලින් වගේම බැලුවා මේ භික්ෂුන් වහන්සේලාගේ චිත්ත අභ්‍යන්තරයේ දිහා මොන වගේ ධර්මයක්ද පුරුදු කරලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ බුදු නුවණට වැටහුණා කාශ්‍යප බුද්ධ කාලේ
දුක පිළිබඳ හොඳට මෙනෙහි කරලා දුක අවබෝධ කරන්න ගොඩාක් කැප වෙලා තියෙනවා. දුක ගැන ප්‍රඥාවෙන් හොඳට මෙනෙහි කරලා. එතකොට භාග්‍යතුන් වහන්සේ බැලුවා ධර්මය අවබෝධ කරන්න තියෙන හොඳට ප්‍රඥාව. මේ ඉන්ද්‍රිය ධර්මයන් මෝරලා මේ 500කේම ඉඳගෙන ඉන්න ආසනයේම අරහත්ත්වයටපත් වෙන ධර්මයක් දේශනා කරන්න ඕනි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සබ්බේ සංඛාරා දුක්ඛාති. මේ හටගත් සියලුම සංස්කාර දුකක් හැටියට දකින්න කිව්වා. මේ හටගත් සියලු සංස්කාර පංච උපාදානස්කන්ධය මේ ආදී සියලු සංස්කාර ඇස කන් නාසය දිවකය මනස මේ ධාතු ස්වභාවයන් මේ සියල්ල දුකක් හැටියට දකින්න කිව්වා. හේතුඵල ධාමෙන් හටගත් සංස්කාර දුකක් හැටියට දකින්න කිව්වා. යදා පඤ්ඤාය පස්සති. මේ දුක නම් වූ ස්වභාවයේ යම් කලක ප්‍රඥාවෙන් දකීද අත නිබ්බින්තති දුක්ඛේ දුක ගැන අවබෝධයෙන් කලකිරිනවා. ඒස මග්ගෝ විසුද්ධිය. මෙයයි දුක නැති කරන්න තියෙන මාර්ගය. මෙයයි ප්‍රතිපදාව කියලා අසිරිමත් දහම් පරයයක් දේශනා කරා. ඒ දේශනාව අවසන් වෙනකොට ඒ 500ම වික්ෂුන් වහන්සේලා අරහත්ත්වයටපත් වුණා. සම්බුදු නුවණ ආශ්චර්යයි. සම්බුදු නුවණ අద్භූතයි. බුදු කෙනෙකුට විනා පින්වත්නි මේ වගේ ප්‍රාතිහාරයක් මේ වගේ සැබෑ රැකවරණයක් ලබා දෙන්න පුළුවන් කෙනෙක් තුන් ලෝකෙම නැහැ. දැන් මේ පින්නතුන්ට හිමිදිරි පාන්දර කොයිතරම් සතුට වෙන්න පුළුවන්ද බලන්න. අනේ අපගේ බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණ අසිරිමත් බුදු නුවණ මොනතරම් අසිරිමත්ද. ඒ ආශ්චර්ය බුදු නුවණ කොයිතරම් අద్භූතයිද. ඒ බුදු නුවණ නිසාමයි ලෝක සත්වයා සැබෑ යහපත උදා කරගන්නේ. ලෝක සත්වයා සැබෑ මාර්ගයේ කුමක්ද කියලා තෝරා බේරා ගන්නේ බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් අවබෝධ කරලා දේශනා කරපු නිසා. දේශනා කරපු නිසා දෙවියන්ටත් මිනිසුන්ටත් බ්‍රහ්මයන්ටත් සෑම දිනාටම සැබෑ යහපත සලසා දෙන්න පහළ වෙච්ච අග්‍රගණ්‍ය උත්තමයා බුදුරජාණන් වහන්සේ කලාතුරකින් පහළ වෙන්නේ. කලාතුරකින් පහළ වෙන්නේ. ඒ පහළ වීමේ ප්‍රතිඵලයක් හැටියට දෙමිසුන් සංසාර දුකින් ඈතර වෙනවා. සදාට මෙතර වෙනවා සංසාර දුකින්. ওই විදිහට පින්වත්නි තව දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න භික්ෂුන් වහන්සේලා පිරිසක් ආවා. 500ක් ආවා. ඉතින් මේ 500 ජේතවනාරාමෙට වැඩියා. භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා ඉඳගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා 500 නමකගේ ජීවිත දිහා බැලුවා. මොන වගේ ධර්මයක්ද මේ භික්ෂු පිරිස පුරුදු කරලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ බුදු නුවණින් බලනකොට කාශ්‍යප බුද්ධ කාලේ අනාත්මය හොඳට පුරුදු කළා. හොඳට මේ අනාත්මය හොඳට පුරුදු කරපු අය. භාග්‍යවතුන් වහන්සේ කල්පනා කරා මේ භික්ෂු පිරිසට ඉඳගෙන ඉන්න ආසනයේම අරහත්ත්වයටපත් වෙන දහම් පරයයක් දේශනා කරන්න ඕනි. හොඳට ප්‍රඥාව වැඩිච්ච පිරිසක් ඉන්නේ එතකොට. ඉන්ද්‍රියන් මෝරලා හොඳට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන් හොඳට ප්‍රගුණ වෙලා භාග්‍යවතුන් වහන්සේ වදාලා සබ්බේ සංඛාරා අනාත්තාති. මහණෙනි බලන්න හටගත් සියලු සංස්කාර අනාත්මයි. තමාගේ වසඟේ පවත්වන්න බෑ. ඇස කන් නාසය දිවකය මනස රූප වේදනා සංඥා සංස්කාර විඥාන පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන් හටගත් රූප මේ කිසිම දෙයක් තමාගේ වසඟේ පවත්වන්න බෑ. අනාත්මයි. වෙනස් වෙනවා. නැසී වෙනසී යනවා. යදා පඤ්ඤාය පස්සති. මේ ස්වභාවය හොඳට දකින්න කිව්වා. ප්‍රඥාවෙන් දකින්න මේ ඇස කන් නාසය දිවකය මනස තමාගේ වසඟේ පවත්වන්න බෑ. රූප වේදනා සංඥා සංස්කාර විඥාන තමාගේ වසඟේ පවත්වන්න බෑ. පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන් හටගත් රූපේ තමාගේ වසඟේ පවත්වන්න බෑ. ආදී වශයෙන් මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය අනාත්ම හැටියට දකින්න කිව්ව නුවණින්. නුවණින් දකින්න කිව්වා. අත නිබ්බින්දති දුක්ඛේ. එහෙම දකිනකොට දුක ගැන අවබෝධයෙන්ම කලකිරිනවා. එපා වෙනවා මේ සසරේ ඇත්ත ස්වභාවය දකින කෙනාට නොයල්මමයි ඇති වෙන්නේ. සංස්කාරයන්ගේ යථා ස්වභාවය වැටහෙනවා. ඒස මග්ගෝ විසුද්ධිය. මෙයයි කියනවා පිරිසුදු වීම පිණිස තියෙන මාර්ගය. ඒ දේශනාව අවසන් වෙනකොට පින්වත්නි ඒ උත්තම 500 නමත් අරහත්ත්වයටපත් වෙනවා. මොන තරම් ප්‍රාතිහාරයක්ද
මොනතරම් අසිරිමත් බුදු නුවණක්ද භාගතුන් වහන්සේ කාන්තෙන්ම සත්වයා සංසාරයෙන් ඈතර කරන්න ලෝකෙට පහළ වෙච්ච උත්තමයා. මේ සසර සැඩපහරෙන් ඈතර කරන්න සත්වයා පහළ වෙච්ච උත්තමයා බුදුරජාණන් වහන්සේ. මේ ලෝක සත්වයා සංසාර දුකින් මුදවාලන්න පහළ වෙච්ච මහා ගැල්කරුවාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. ඒ අසිරිමත් වූ ඉන්ද්‍රිය පරෝපරියත්ත නම් වූ දස තථාගත බලයට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. රැස්කර උදාාර පුණ්‍ය ධර්මයන් සීල දෙවියෝ සතුට සිතින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයන්ගෙන් වැඩෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. මේ පරිලෝකයේ කිරියම්මාට, කිරිය අත්තාට, ආච්චීට, සීයාට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරු පින්නතුන් නමින් උදව් උපකාර කරපු සියලු දෙනා නමින් මේ පරිලෝකයේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිතේ සැපවත් වේවා. සුවපත් වේවා. සසර දුකින් අත් මිදීමට මේ සියලු පින් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. තිලක් විජේසේකර මහත්මයාට, එම මැතිණියට, සිරිමල් බණ්ඩාර මහත්මයාට, එම මැතිණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සැප සම්පත් ලැබේවා. ඒ වගේම කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින, පීඩාවට පත් වෙලා සිටින ලක්වාසී ලෝවාසී සෑම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සෝසේ අවබෝධ කරගන්න මේ උදාාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. 6 වෙනි උපන්දිනයේ සමරන නිවෙන් පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පුතුණුවන් නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා, චිර ජීවනයේ ලබත්වා. අධ්‍යාපන කටයුතු සර්වපකාරයෙන් සාර්ථක කරගන්න මේ පින් උපකාර වේවා. ඒ දරුවාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උදාාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. දායකත්වයේ දරුවෝ පින්නතුන්ට උදව් උපකාර කරපු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුන අසපුවාසී, රටවාසී, ලෝවාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දරු දැරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සෝසේ අවබෝධ කරගන්න මේ උදාාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දින බුදු ගුණෙන් සිත සැනසේවා සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් නිරෝධ, කාංචන සහ නිවෙන් බොහිංගමුව යන පින්වත් පිරිස ඇතුළු පවුලේ සෑම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර උදාාර පුණ්‍ය ධර්මයන් නිවස්වල සිට මේ සදහම් දේශනාව ශ්‍රවණය කරන නරඹන ඔබ සෑම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ සෑම සියලු දිනාට මේ උදාාර පුණ්‍ය ධර්මයන් සෝසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දිනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.